අලු පාට හැන්දෑව හීනයක් වගේ වුණු ගීතයක මතක පාට අතුරන්න අලු පාට හැන්දෑව ප්‍රේමය, ආදරය සහ ජීවිතය. සීත හිම නොබිඳී ඉගිලෙන රාත්‍රිය කළුවර අරන් එන කවුළු දොර හිරිකඩ තෙරපෙන ප්‍රේමයේ හීන තව ඈතක නොවේ. පාටගෑ සිත්තමක නැවතුන දෑස ඇසි පිය නොලා තවරන සොඳුරු සිතුවම් හැඳින තෙපලන ආදරේ පාටගෑ සිත්තම නොවේ. පාළුහිත සීරුවට කොනිහන නීල කර දහිපුරා නිමවන කවිකුරුටු මතකයට පුරවන ජීවිතේ කවියකට සීමා නොවේ. අලු පාට හැන්දෑව අද අලු පාට හැන්දෑව අපි ඒ විදිහට පටන් ගමු. ඒ කවිය මම උපුට ගත්තේ එක්තරා පුද්ගලයෙක්ගේ Facebook වෝල් එකේ තිබිලා. ඒ පුද්ගලයා වෙන කවුරුවත් නෙමේ අද අලු පාට හැන්දෑවේ අපිව මතක සවාරියක් එක්ක යන කෙනා. ඔහු නමින් දේශෝදාර ලියනගේ. අපි අහලා බලමු අද මේ ආදරේ කවිමවන කවියෙකුගේ මතක සවාරිය. අද අලු පාට හැන්දෑව දේශෝදාරගේ. එන්න අපි මේ මතක දිගේ ඇවිදයියා. අලු පාට හැන්දෑව හදවත ගැඹුර හිරවෙච්ච මතකයන් ගොන්නෙන් මතකයන් කිහිපයක් එකතු කරලා ගීත 10කට කැටි කරනවා කියන්නේ එසේ මෙසේ ලේසි පහසු කාර්යයක් නම් නෙවෙයි. ඒ අමාරුම කාර්යය අද කරට අරගෙන මමත් සම්බන්ධ වුණා අලු පාට හැන්දෑවෙක්ක. අලු පාට හැන්දෑව වැඩි කතාබහක් නැතුව මගේ පළවෙනි මතකයට මං එන්නම්. මගේ පළවෙනි මතකය මං අරගෙන යනවා මගේ ගමට. මගේ ගම කියන්නේ හරි ලස්සන සුන්දර පරිසරයක් තියෙන තැනක්. මගේ ගෙදර තියෙන්නේ බන්ට්වෙල්ලක් ගාව. බන්ට්වෙල් එහා පැත්තෙන් ගලාගෙන යනවා ඇලපාරක්. අපි ඉස්සර ඒ ඇලපාරේ නාපු හැටි, ඉස්සර දියබුන් කෙලපු හැටි, ගම් වතුරක් ආවට පස්සේ ඔරුපාරු පැදලා සමහර දවසට ගෙදර අම්මගෙන් තාත්තෙන් ගුටිත් කාලා ඒ වගේ ලස්සන අතීතයක් තිබුණා. ගම කියනකොට මට කවියක් කියනකොටත් ඉක්මනින්ම මතක් වෙන්නේ මට මගේ ගම. මගේ ගම හරි සුන්දර ගමක්. මම මේ ගම දිහා බලනකොට අද ඇත්තමෙක් සමහර තැන්වලට ගියාට පස්සේ ගොඩක් ගම මතක වෙලා තියෙනවා. මට මෙහෙම කියනකොට මතක් වෙන්නේ මහගම සේකරගේ ගම මතකයි පද්‍ය පන්තිය. يعني කැම්පස් එකකට ගිහිල්ලා කැම්පස් එකෙන් පස්සේ එයාට ගමට එන්න පාර අමතක. කියන්නේ ඒ තරම් එයාට ඒ නම්බුව විතරයි වැදගත් උනේ. ගම කියන එක වැදගත් උන්නේ නැහැ. හැබැයි ගම කියන්නේ මට නම් තවමත් මම මේ ගමේ හැදිලා ඒ ගමෙන් තමයි මම කවි ලියන්න මුලින්ම පටන් ගත්තේ. බන්ට්වෙල්ලේ අපි සෙල්ලම් කළා, සරුංගල් යවලා ඒ තිවිච්ච අතීතය දැන් ළමයින්ට දකින්නකොට දැන් ළමයින්ට අතීතයේ නැහැ කියලා පේනකොට මට මතක් වෙන්නේ මගේ ලස්සන අතීතය. අපි ඒ බන්ට්වෙල්ලේ සෙල්ලම් කරපු විදිහ ඒවා තමයි මතක් වෙන්නේ. මහගම සේකරගේ පද්‍ය පන්තියේ සිතාදියට එන්නට මට බුද්ධිය උඹ තමයි එදා පාර කියා දුන්නේ. ගමෙන් උරුම වූ වස්තුව පොදියක් බඳ කර තියාන උඹේ බහට රැවටිල්ලයි සිතාදියට ආවේ කියලා ওই විදිහට කාල වේලාව නැති නිසා මම ඉක්මනට කියාගෙන ගියේ. ওই වගේ කියනවා. ඉතින් මට මේ ගම කියන මතක් වෙනකොටම මට මතක් වෙන්නේ
හරි අපූර්ව සින්දුවක්. මේ සින්දුව ඇහුවාම මට මතක් වෙන්නේ මෙන්න මේ කවියයි, මගේ ගමයි, මගේ අම්මයි. වෙරළු ගහ යට පුංචි කාලය, කොහේ කොතැනද අහන මොහොතක, මාවතේ දුරගතන හදවත නැවතුණා. අනේ අම්මේ කාස් ඉවරයි, ආදරේ බව කියන්නටවත් බැරි වුණා. විරලු ගහයට පුංචි කාලය, කොහේ කොතැනද අහන මොහොතක, මාවතේ දුරකථන හදවත නැවතුණා. අනේ අම්මේ කාසිවරයි, ආදරේ බව කියන්නටවත් බැරි වුණා. ගමින් ගෙන ආපින කවරය තවම ඇත බෝඩිමේ ඇඳ යට, සිහින විමසන මදුරුවන් මැද නිදාගන්නත් බැරි වුණා. අනේ අම්මේ හීනයක්වත් දකින්නට මට බැරි වුණා. කොළුම්පුරයට ඉර වඩම්මන පෙරහැරේරිය සෙනග අතරේ, කහිරක් මත හැපිමිය යන ප්‍රේමයක් මට හමුණා. අනේ අම්මේ වතුර උගුරක් දෙන්නවත් මට බැරි වුණා. විරලු ගහයට පුංචි කාලය, කොහේ කොතැනද අහන මොහොතක, මාවතේ දුරකථන හදවත නැවතුණා. අනේ අම්මේ කාසිවරයි, ආදරේ බව කියන්නටවත් බැරි වුණා. මගේ ඊළඟ මතකයට මම යන්නම්. ඊළඟ මතකය මං අරගෙන යනවා මගේ ආදරයට, ප්‍රේමයට. මටත් තිබුණා ප්‍රේමයක්. හැබැයි විරහවකින් කෙලවර වුණා කියලා ප්‍රේමය කියන එක නැවතුමක් වුණේ නැහැ. ඒ ප්‍රේමයේ ආරම්භය. ප්‍රේමය කියන එක මතක් වෙනකොටම මහින්ද ප්‍රසාද් මස්සිඹුල කවියගේ හිරුත් හිම පියල්ලක පොතේ තව දුක හිතෙන කතාවක් කියලා අපූර්ව කවියක් තියෙනවා. ඒ කවියේ අන්තිම කවි පදය මම කියන්න. ආදරයේ වැරැද්දකි රැඳිය යුතු තැන් අතර, නුහුරු වූ තැන් සොයා නවත් තැන් අටවගිය, කලාතුරකින් මෙසේ එකතු කර මතකයක් යලි යලිත් දෙකඩකර පාරවා පලා යයි. ඉතින් මෙන්න මේ විරහ එහෙම නැත්නම් ආදරය, ප්‍රේමය කියන මතක් වෙනකොට මට මතක් වෙන අපූර්ව ගීතයක් තියෙනවා එකත් එක්ක. එදා වාගේ යදත් ඔද වැස්ස වැටෙනවා, මල් පිපුණු ගහගාව තවම ඉඩ තියෙනවා, නුඹ මගේ ළඟින් නැති අඩුව මට දැනෙනවා, මම තවම මට අහිමි මගේ කවිය ලියනවා. ඔව්, මම තවම මට අහිමි මගේ කවිය ලියනවා.
එදාවාගේ අදත් පොද වැස්ස වැටෙනවා මල් පිපුම් ගහගාව තවම ඉඩ තියෙනවා නුඹ මගේ ළඟින් නැති අඩුව මට දැනෙනවා මම තවම මට අහිමි මගේ කවිය ලියනවා පිරුණු මගේ හිත නුඹ හොඳට දන්නවා හිත හදපු නුඹේ හඬ මගේ සවන් සොයනවා නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා මම තවම මට අහිමි මගේ කවිය ලියනවා අනාගත පාලුකා කතර මැද තනි වෙලා කෙසේ පා ඔසවමිද සා පවස ඉඳ දරා උර පසෙක නොවී නුඹ අව පසෙක සඳකුණා මම තවම මට අහිමි මගේ කවිය ලියනවා එදාවාගේ අදත් පොද වැස්ස වැටෙනවා මල් පිපුම් ගහගාව තවම ඉඩ තියෙනවා ජීවිතය කියන්නේ හරි අපූර්ව දෙයක්. ජීවිතය කියනකට ලේසිය නිර්වචනයක් දෙන්න බෑ. ජීවිතය කියන්නේ මම දකින විදිහට කියවල නිම කරන්න බැරි පොතක්. ජීවිතය මම කියවලා නිම කරන්න බැරි පොතක් විදිහට සඳහන් කරන්නේ ජීවිතය කියන පොතේ මුල සිට අග දක්වාම තියෙන සිහින. මේ පොත කියවගෙන යද්දි යම් යම් පරිච්ඡේද හම්බ වෙනවා. ඒ පරිච්ඡේද ආදරය, ප්‍රේමය, විරහව ඒ කියන කොටස් වලින් වෙන් වෙලා තියෙනවා. එතනින් ගියාම විවාහයත් ඡේදයක් විදිහට මම හඳුන්වන්නේ. ඉතින් මෙන්න මේ කියවා නිම කරන හැකි පොත දිගට කියවගෙන යනකොට අපිට එකතැනක් හම්බෙනවා. එතනින් එහාට පොත කියවන්න බෑ. හේතුව ඒ පොතේ කොලේ ඉරිලා ගිහිල්ලා නිසා එතනින් එහාට පොත කියවන්න බෑ. හැබැයි කියවන්න පුළුවන්. කියවුවට තේරුම් ගන්න බෑ. මං අන්නේ ඉරිලා ගියපු කොලේ තියෙන තැනට කියනවා මරණය කියලා. හැබැයි නිශ්චිත තැනක් නෙවෙයි තියෙන්නේ. අපිට කියන්න බෑ මේ ජීවිතේ කොයි තැනින්ද ඒ කොළ ඉරලා ගිහිලා තියෙන්නේ කියලා. ඕනම කෙනෙක්ගේ ඒ කියවන පොතේ එක් කොලයක් ඉරලා ගිහිල්ලා ඇති. මගේ ජීවිතේ කවදා හරි තැනක ඒ කොලේ ඉරලා ගයි. මගේ ජීවිතේ ඉස්සරහටත් තව දේවල් තියෙයි. මෙහෙම දෙයක් කියනකොට මට මතක් වෙන්නේ ඇහිපියන් නැහැරිලා මහින්ද ප්‍රසාද් මස්සිඹුල කවියාගේ පොතේ අනත්ත ළඟ පාරේ උදෑසන කවි පන්තිය. ඒ කවි පන්තිය මුලින්ම තියෙනවා ජීවිත රහස් සංගවා ඇති සොහොන් පිටියේ යකඩ වැටට මෙපිට පාරේ ඉරුරැස් ලියයි දවසේ පෙරවදන කියලා පටන් අරගෙන අවසානයේට කියනවා යකඩ වැටෙන් එපිට පොළොච්චේ දෙක
සොහොන් වලින් ලියවී තිබේ ජීවිතයේ පසුවදන. ඒකයි මම කියන්නේ. ජීවිතේ හරියට නිර්වචනයක් දෙන්න බෑ. ඉතින් මේ අහන ගීතය එක්ක මට මතක් වෙන්නේ ජීවිතය ගැනමයි. ජීවිතේ ගඟ ගලා ගියා. තුරුයිහ මත්තේ පිපෙන මදක් වසන්තයේ කිරි සිනහනගා ගිම්හනේ අග අකාල සුළගේ ඉරගල පාමූල මිලින වුණා. පෙර සසරේ සුදු කළුමං සලකුණු ලප සඳසේ රැල්ලක් නොනැගෙන ජීවිත දියබත් උදම් රලින් රළුවී නැගුණා. තුරුයිහ මත්තේ පිපෙන මලක් වසන්තයේ කිරි සිනහනගා ගිම්හනේ අග අකාල සුළගේ ඉරගල පාමූල මිලින වුණා. එකිනෙක හඳුනනු නොහඳුනනා බැමි ඇතිවෙන නැතිවෙන හැඟුම් දරා මගතොට හමුවන උස්මිතිකම් ඇද ජීවිතයේ ගඟ ගලා පිපෙන මලක් වසන්තයේ කිරි සිනහනගා ගිම්හනේ අග අකාල සුළගේ ඉරගල මගේ ජීවිතේට හම්බෙච්ච අපූර්වම චරිත කිහිපයක් ඉන්නවා. ඒ මගේ ලොකු අයියයි, පොඩි අයියයි, මගේ මල්ලි, ඊළඟ අයියයි. සහෝදරයම 4 දෙනෙක්. මට පුදුම ආරක්ෂාවක්, පුදුම රැකවලක් තියෙනවා. ඒ ගැන කියන්න මට වචනකින් මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ. ඒ තරම් රැකවලක් තියෙනවා. හැබැයි මට මේ වෙනතෙක් මට නංගි කෙනෙක් නැහැ. අපි 5 දෙනාටම නංගි කෙනෙක් නැහැ. හැබැයි නංගි කෙනෙක් හිටියනම් අපි පුදුම විදිහට S2 වගේ පරිස්සම් කරා. ඒ අපිට නංගිලා නැතිම නිසා වෙන්නේ නැති. මේ නංගිලා ගැන මතක් කරනකොට මට මතක් වෙනවා ඉලක්ෂ ජයවර්ධනගේ කඩා වැටෙනා තරුවක් පොතේ ලොකු අයියා කවි පන්තිය. ලොකු අයියා කියන කවි පන්තිය මතක් වෙද්දිම මට මතක් වෙන ගීතයක් තියෙනවා. මේ ලොකු අයියා කියන කවි පන්තිය සඳහන් වෙන්නේ පාසල් වේදීම ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන එයා ඒ ප්‍රේම සම්බන්ධය හොයාගෙන යන එකක්. මේක අන්තිමටම තියෙනවා කවි පන්තියේ මට සම්පූර්ණම කියන කාල වේලාව නැති සතේම කඩ කියන්නේ නුවර වැවයට සත්මස ගැබිනියක් නින්දක කියා කීවේ උඹට හිනැහුණ අයගේ ඇස්වල පවා කඳුලක් ඔහේ පාවේ අපව හැරගිය දිනේ සිට වැරදිලද මාවත නැවතනාවේ ඉතින් දැන්වත් සතුටින්ද උඹ බලන්නයි මල ගෙදර ආවේ. ප්‍රේම සම්බන්ධයක් දුරදිග ගිහිල්ලා පස්සේ ඒ නංගි එල්ලිලා මැරිලා. එහෙම කතාවක් ගැන තමයි මේ ඉලක්ෂ ලියලා තියෙන්නේ. ඒ කවිය මතක් කරනකොට මට මතක් වෙන්නේ මටත් නංගි කෙනෙක් හිටියානම් මම කොච්චරනම් පරිස්සම් කරාවිද නංගිව.
අපේ නංගියනේ කියනනම් කොච්චරනම් පරිස්සම් කරාද නංගිය කියලා. මේ කවිය නංගි කියන මේක මතක් වෙනකොට මට මතක් වෙන්නේ කරුණාරත්න දිල්ගණේෂ ඌරින් ගායනා කරන නෙතු කඳුළු වලින් බොරු නොකරන ගීතය. නිතු කඳුළු වලින් බොරු නොකර ඉඳින් මගේ පුංචි නගේ රවටා දිගුරුන් නුඹ ඇයිද නගේ පෙම් වසන්ති දුවේ කිරි සුවඳ මුවින් නිතු කඳුළු වලින් බොරු නොකර ඉඳින් මගේ පුංචි නගේ රවටා දිගුරුන් නුඹ ඇයිද නගේ පෙම් වසන්ති දුවේ කිරි සුවඳ මුවින් සෙල්ලම් ගෙදරින් සමුගත් පමණින් කොයි බින්ද සිතේ අනුරාග හැඟුම් සෙල්ලම් ගෙදරින් සමුගත් පමණින් කොයි බින්ද සිතේ අනුරාග හැඟුම් කෙලෙසින්ද නගේ පෙම්පත් ලිව්වේ මුදු සිනිදු අතින් නෙතු කඳුළු වලින් බොරු නොකර ඉඳින් මගේ පුංචි නගේ රවටා දිගුරුන් නුඹ ඇයිද නගේ පෙම් වසන්ති දුවේ කිරි සුවඳ මුවින් සෙවනින් සමුගන්න කලින් සිත මන්ද නගේ අඳුරේ මෙතරම් පාසල් සෙවනින් සමුගන්න කලින් සිත මන්ද නගේ අඳුරේ මෙතරම් අවලාද හනින් ගම්මානි පිරේ දැන් හොඳද ඉතින් නිතු කඳුළු වලින් බොරු මේක මට කියපු කතාවක්. මට මගේ නිර්මාණ වලට ආදරය කරන මගේම එකෙක් මට කියපු කතාවක්. නුවර ප්‍රේමයක් ගැන. රොබරෝසියා ගීතය රචනා වෙන්නේ ඒ කතාවත් එක්ක. ඒ රොබරෝසියා ගීතයේ රචනා වෙන්න මූලික හේතුව වෙන්නේ නුවර ඉන්න ගෑන් ළමයෙක් දකුණු පළාතේ ඉන්න කෙනෙක්ට ආදරය කරනවා. ඒ ආදරය අන්තිමටම විරහ දක්වා ගිහිල්ලා ඒ දෙන්නගේ ගෙදර ප්‍රශ්නයක් නිසා ඒ දෙන්න ඈත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අන්නේ කතාව මට මතක් වෙද්දිම මට එකපාරට මතක් වෙන කවියක් තියෙනවා. ක්‍රිෂාන් රත්නායක ලියපු ඇස් ඉස්සරහා පොතේ රොබරෝසියාවන්ති කවි පන්තිය. ඒ කවි පන්තියේ පටන් ගන්නෙ නුවර හැඩ වැහි කැට වැටෙද්දී ගලම් පහළට ඇදෙනවා. හුළඟ රළුකම පිණි ඉහෙද්දී මතක හිරිගඩු පිපෙනවා. වැටුණ රොබරෝසියාවන්ති මටත් සෙනෙහස දැනෙනවා. බිමට වැටිලා නුඹ තැලිද්දී මමත් තනියම අඬනවා. මියුරු පෙම් රස කතා ඇත්ති තාම ඒ හඬ ඇහෙනවා. බිමින් වැහිදිය ගලන් යද්දී කඳුළු වැටිලා මැකෙනවා. අවර ඉර බැහැගෙන ඇදෙද්දී
දැස් තාමත් විදනවා. ඉදින් රොබ රෝසියාවන්ති හීන තාමත් තියෙනවා. ඉදින් රොබ රෝසියාවන්ති හීන තාමත් තියෙනවා. රොබරෝසියා එවනේ ඉඳන්න ඔබ කී කතා සුළඟේ ගිහින් හිනාවෙන හැම මලක් ගානෙම මං ආදරේ කීවත් නිතින් මං ආදරේ කීවත් නිතින් හසරැලි අරන් එන පෙම්වතුන් කඳුලැලි දරන් යන පෙම්වතුන් හසරැලි අරන් එන පෙම්වතුන් කඳුලැලි දරන් යන පෙම්වතුන් මට කියා දෙනවද කඳුලක් තරම් සීතලම දෙයක් තව තියෙනවා නම් රොබරෝසියා එවනේ ඉඳන් ඔබ කී කතා සුළඟේ ගිහින් හිනාවෙන හැම මලක් ගානෙම මං ආදරේ කීවත් නිතින් මං ආදරේ කීවත් නිතින් ඔබ හමුණත් නොසිතූ ලෙසින් තව අතක පැටලී ආදරෙන් ඔබ හමුණත් නොසිතූ ලෙසින් තව අතක පැටලී ආදරෙන් මට නොදී ගිය තව කඳුළු ඇතිනම් එපා දෙන්නට ඔහුට නම් රොබරෝසියා එවනේ ඉඳන් ඔබ කී කතා සුළඟේ ගිහින් හිනාවෙන හැම මලක් ආනෙම මං ආදරේ අලු පාට හැන්දෑව ප්‍රේමය කියන්නේ මහා පුදුමාකාර දෙයකට. ප්‍රේමය හදවත තුවාල කරන්නත් පුළුවන්. ප්‍රේමය නිසා හදවත සුව කරන්නත් පුළුවන්. මං හිතන්නේ කාලයක් තිස්සේ මම ප්‍රේමයෙන් හදවත තුවාල කරගෙන ඉන්නකොට ඒ කාලේ ටිකින් ටික වැකිලා ගිහිල්ලා ඔන්න මට නැවතත් යථා තත්ත්වයටපත් වෙලා හදවත සුවපත් වෙන කාලයක් බවට පරිවර්තනය වෙන්න ගත්තා. ඒ කාලය තමයි ඇය මට මුණ ගැහිච්ච කාලය. ඇය මට මුණ ගැහිලා මාත් එක්ක කතා බහ කරලා මෙතෙක් මගේ ජීවිත ගමනේ මගේ ගමන සාර්ථක කරගන්න මගේ ගොඩක් තැන්වලදී අතහැර දුන්නු කෙනෙක් වුණා. ඒකත් එක්ක ප්‍රේමය කියන දවුල අන්න ගත්තා. ප්‍රේමයත් ආදරයත් එක්ක හැමදාම අත්වැල් බැඳගෙන මාත් එක්කම එකටම ඉන්න ඇයට මේ ගීතය මං හිතන්නේ මං ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඇය කියන්නේ මගේ ජීවිතයේ තවත් සම්දිස්ථානයක් වෙලා ආවරය. ඉතින් මේ මතකය දිගහරින්නේ ඇය වෙනුවෙන්මයි. අහසයි ඔබ මට නිම්හිම් නොපෙවෙන ඉනිමම් බඳින්න බැරි. පොළොවයි ඔබ මට දරුවක් ලෙසට රැකල එළියගෙන.
අහසයි ඔබ මට නිම්හිම් නොපේනෙන ඉනි මං බඳිනු බැරි පොළොවයි ඔබ මට තරුවක් විලසට රැකල පතිත වෙමි අහසයි ඔබ මට නිම්හිම් නොපේනෙන ඉනි මං බඳිනු බැරි පොළොවයි ඔබ මට තරුවක් විලසට රැකල පතිත වෙමි ගලාවේ අසිනි හඬින්නේ කඳුබිම් සසල උනේ ගඟ කවදා හෝ මුවදොර හමු වෙනවා ලොව කැලමුලදා කඳුබිම් හැකිලෙනවා අහසයි ඔබ මට නිම්හිම් නොපේනෙන ඉනි මං බඳිනු බැරි පොළොවයි ඔබ මට තරුවක් විලසට රැකල පතිත වෙමි දෝත ඔබයි අකාද අදුරක දුලරන් සිලුව ඔබයි ඔබ මට ළඟ බව ඉඳුරා මම දනිමි ඔබ වට කවලු පෞරත මහදුරකි අහසයි ඔබ මට නිම්හිම් නොපේනෙන ඉනි මං බඳිනු බැරි පොළොවයි ඔබ මට තරුවක් විලසට රැකල පතිත මගේ පාසල් කාලේ එදවස්වල මම තමයි පාසලේ ජනමාධ්‍ය අංශයේ සම්පූර්ණ ගොඩක් වැඩ කටයුතු වාර හිටපු සභාපති විදිහට මම තමයි. ඒ කාලේ වැඩ කටයුතු කරගෙන යනකොට අපිට ලොකුවට හැම ධනය මිල මුදල් හැම ගොඩක් තිබිච්ච පවුලක් නෙවෙයි ඒ දවස්වල. ඒ කාලේ අම්මත් නැති වෙලා අම්මා වියෝ වෙලා ඒ කාලේ වෙනකොට මට තවම මතකයි මම සාමාන්‍ය පෙළ කරනකොට මට ඩෙන්ටිටි හදාගන්න එක පාට මට කතා කරලා කියනවා සැප්තැම්බර් මාසයේදී හරියට 2010 සැප්තැම්බර් මාසයේ දවසක මට කතා කරලා කියනවා ඩෙන්ටිටි හදන්න ඕනේ තැපැල් ඩෙන්ටිටියෙන් මේ පාර විභාග ලියන්න බෑ කියලා. සැප්තැම්බර් මාසයේ වෙනකන් තියෙන උපන්දින තියෙන අයට ඩෙන්ටිටි හදන්න බෑ. හැබැයි ඩෙන්ටිටි නැති අයට විභාග ලියන්න බෑ කියලා. ඩෙන්ටිටි හදන්න තිබුණේ ඊට පස්වෙන් තමයි අන්තිම දවස් තිබුණේ. මට කර කියාගන්න දෙයක් තිබුණේම නැහැ. ඒ වෙලේ අපේ ඉස්කෝලේ අපිට ගොඩක් ආදරය කරන ගුරුවරයෙක් ගුරු දෙවියෙක් විදිහට හඳුන්වන සමන් සර්. සමන් සර්ව දැකලා සමන් සර් එක්ක කතා කරලා මම සමන් සර්ට කිව්ව ප්‍රශ්නය. සමන් සර්ට කිව්වට පස්සේ සමන් සර් තමයි මට ඩෙන්ටිටි අරගෙන බලනකොට මට මතක් වෙන්නේ සමන් සර්. සමන් සර් තමයි මට ඩෙන්ටිටි හදන්න සල්ලි දුන්නේ. මේ කතාව මට මතක් වෙන්නේ අද ගුරුවරු ඔවුන්ගේ වැටුප අඩුයි කියලා පාරේ අර උද්ඝෝෂණ පෙළපාලි යනකොට මට මතක් වෙන්නේ මගේ සමන් සර්. ඇත්තට මම හේමාස ආයතනයේ සේවය කරනකොට මම එක් ඔසසලක් ඉස්සරහා ඉඳගෙන මගේ ඇස් දෙකට කඳුලක් ඇවිල්ලා මං අඬාගෙන මං ඒ රැළිය දිහා බලාගෙන හිටියේ.
ඒ දවස්වල ගුරුවරු අපිට කොහොමද අපේ දිහා බැලුවේ කියලා. ඇත්තටම වර්තමානයේ වෙනකොට ඒ වගේ ගුරුවරු ගොඩක් අඩුයි. මම නැහැ කියලා කියන්නේ නැත්තරම නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් වර්තමානයට ගුරු දෙවිවරු අඩුයි. සමන් සර් නොහිටින්න සමහර වෙලට මට සාමාන්‍ය පෙළ නොලියන්නත් තිබුණා. ඒ සර් නිසා තමයි මම අද යම් තැනක සාමාන්‍ය පෙළ ලියලා. එදා ඒ පොඩි ගාණක් වෙන්න පුළුවන්. සල්ලි කියන එක පොඩි ගාණක් මට දෙන්න වෙන්න පුළුවන්. හැබැයි එදා ඒ දීපු පොඩි ගාණ නිසා තමයි මම ඩෙන්ටිටි අරගෙන සාමාන්‍ය පෙළ ලියලා මෙතෙක් දුර ආවේ. ඉතින් ඇත්තටම මේ සමන් සර් වෙනුවෙන්මයි ආයමත් එනවාද දූෂණ. පන්ති නැති ස්කෝලේ විඳලා ජීවිතේ ගැන එපා ටියුෂන් ඕඩියට ආදරේ අරගෙන ආයෙමත් එනවාද දුයිෂෙන් ආයෙමත් එනවාද දුයිෂෙන් ගුරුතුමනි ඔබ නොයන දවසක වුල්කරෑනක් ඇවිත් මෙබිමට වසන්තයගෙන ගියා ගොදුරට ඔබේ ආදර පුංචි සිසුරිය බලල් පැටියා තුළු කරගෙන අඬනවා හැමදාම හවසට අඬනවා හැමදාම හවසට ඇගේ හිත කියවන්න දන්නේ ඔබම පමණයි ගුරුතුමානනි හෝඩියම දන් නැති වුණත් ඔබ හෝඩියම දන් නැති වුණත් ඔබ සැදැසුලගේ සලී වැල්ලපෙන මතක පොප්ලර් තුරක ශෝකය කවුරුනම් හඳුනයිද ඔබ මිස මේ මහාතන බිමේ සැඟවුණ ඔබේ උත්තම නොකී ප්‍රේමය සසල කරවයි ලොවේ හදවත හිමකුණාටුව දෙබෑ කරගෙන අස්සයා නැති නම් පයින්වත් සහතිකයි ඔබ නැවතෙන වග සහතිකයි ඔබ නැවතෙන වග සහතිකයි ඔබ නැවතෙන වග මගේ තාත්තා නැති වෙලා දැන්ට අවුරුදු 5ක් වෙනවා. මගේ තාත්තා නැති වෙනකොට තාත්තගේ හීන තිබුණේ අපි 5 දෙනාම කවදා හරි දවසක මොහොතර ගිහින් ඉන්නවා දකින්න. ඒක ඕනම තාත්තා කෙනෙක්ගේ හීනයක්.
අපේ තාත්තගෙත් එහෙම තමයි. අපේ අම්ම නැති වෙලා හරියටම අවුරුදු 11ක් වෙනකොට තාත්තත් අමාරුවෙන් අම්ම ගැන හිතමින් අම්ම නැතුව තනිව ජීවිතය ගත කරනකොට ඒ කාලයත් ගිහිල්ලා ටික කාලෙකදී තාත්තත් අපෙන් වෙන් වෙලා යනවා. හැබැයි ඊට පස්සේ අපේ තාත්තා විදිහට ලොකු අයියා එදා හරි තීරණ අරගෙන අපිව හරිවකට යොමු කරපු නිසා තමයි මං හිතන්නේ මෙච්චරක් දුර අපි ඇවිල්ලා ඉන්නේ. දැනටත් මම්මගේ ලොකු අයියට බයයි. ලොකු අයියා අර වැඩේ කරපන් කිව්වොත් මම බය නැතුව ඒ වැඩේ කරනවා. මොකද මම දන්නවා ලොකු අයියා කවදාවත් මට වැරදි පාරක යන්නේ කියන්නේ නැහැ කියලා. මට මගේ තාත්තා වගේ ඉන්නේ දැන් ලොකු අයියා. මේ සින්දුව අහද්දී මට කොයි වෙලාවෙ ඇහුවත් ඇස් වලට කඳුලක් එනවා. මේ සින්දුව අහද්දී මට මතක් වෙනවා ඒ අඳුරු අතීතය. තාත්තගේ අවසන් දවස. එදා තමයි මට මතක් වෙන්නේ. පුරුදු පාරේ මදක් යනවා. ඒත් වෙන ගමනක් පස්සේ එනවා තනිව ආගිය මගේ කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ හුඟක් බරනං බිමින් තියපන් රිදෙනවා ඇතියත් නුබේ හුඟක් බරනං බිමින් තියපන් රිදෙනවා ඇතියත් නුබේ පාමුල සොහොන හුරුනේ දන්නවාමං මයි පුතේ මගේ තනියට තවත් අයති අඳුරගන්නන් හෙට උදේ සෝබාදහමට අවනතයිමං ඉතින් යන්නං ගොම්මනේ යන ගමන් මේ බේතුන්ඩුව අරන් පලයන් අම්මගේ යන ගමන් මේ බේතුන්ඩුව අරන් මේතරය අපූර්ව මතකයක්. මගේ ආච්චි අම්මා. මගේ ආච්චි කියන්නේ අපිව හරියට S2 වගේ බලාගත්තු කෙනෙක්.
ආච්චි හැමදාම අපිට පුදුම විදිහට ආදරය බෙදුවා. අපිට ඒ දීපු ආදරේ කවදාවත් වෙනසක් කරේ නැහැ. අම්මා නැති වුණු දවසේ ඉඳලා හැමදාම ඒ ආදරේ අලුත් වුණා මිසක ආදරේ වෙනස් වුණේ නැහැ. කවදාවත් කිසි වෙනස්කමක් කරේ නැහැ. ඉස්සර අපේ දතක් බිම වැටෙනකොට දතක් හැලෙනකොට ඔය ලේනෝ මේ දත අරගෙන මට අලුත් දතක් දියෝ කියලා විසි කරලා දතක් ඉල්ලපන් කියලා ඒ කිව්ව විදිහ මට තාම මතක් වෙනවා. තාම ඇවිල්ලා පේනවා ඒ ආච්චි අම්මව. ඉස්සර අපි ඉස්කෝලේට ඇවිල්ලා ආච්චිගේ කුල උඩට ඔළුව තියාගෙන එක විනාඩි 5ක් ඉන්නකොට ආච්චි ඔළුවත ගන්නවා අපි දන්නේම නැතුව හැමෝම නිඳනවා. ඒ තරම් සමීපයක් මට මේ කොහෙවත් නැහිලා නැහැ. අම්මගෙන් පස්සේ අම්මා වගේ අපි වැස් දෙක වගේ බලාගත්තා. ආච්චි අම්මා මට තාම ඇවිල්ලා පේනවා ආච්චිව. ඒ මතකය මට කවදාවත් අමතක කරන්න බැරි අපූර්ව මතකයක්. මගේ සහෝදරයෝ වගේම තමයි. මගේ අම්මා තාත්තා වගේ තමයි මගේ ආච්චි අම්මා. මේ සින්දුවේ රජ්‍ය වසන්ත වෙල්ගම කියන්න වගේම මට කියන්න තියෙන්නේ වෙබ් අඩවියේ තැනක හමු වුණොත් දන්වන්න මැටි ගෙදර අපේ කිරි අම්මා. මගේ ආච්චි අම්මා වෙබ් අඩවියේ තැනක හරි හම්බුනොත් මටත් කියන්න. එහෙම හමු වුණොත් තාමත්ම මාසයි ඒ ආච්චිගේ උණුහුම එදා ලැබුව විදිහටම තාමත් ඉන්නේ. බිම වැටුණු කිරි දත්තට හඬන මගේ ලපට හිත අඹ ගහේ ලේනෙකුට දුන්නා. අහිමි වී ගිය දිනක සිනාසිය හැකි හිතක් අතීතෙන් මට ගෙනත් දුන්නා. මැටි ගෙදර අපේ කිරි අම්මා. මැටි ගෙදර අපේ කිරි අම්මා. රහත් නමකට නොදෙන කැවුම් මල්ලක් තියෙන සිටුවරුන් සිටු ගෙදර උන්නා. මානමින් ගේ ඉදෙන කැවුම් මහුරෙන් එකක් අඳන පොඳුරුවන්ට දුන්නා. මැටි ගෙදර අපේ කිරි අම්මා. මැටි ගෙදර අපේ කිරි අම්මා. බිම වැටුණු කිරි දත්තට හඬන මගේ ලපට හිත අඹ ගහේ ලේනෙකුට දුන්නා. අහිමි වී ගිය දිනක සිනාසිය හැකි හිතක් අතීතෙන් මට ගෙනත් දුන්නා. මැටි ගෙදර අපේ කිරි අම්මා. මැටි ගෙදර අපේ කිරි අම්මා. මැටි ගෙදර තිබුණු තැන ගමක කුසගෙන නිවන කිරියෙරෙන ගහක් වැඩ ඉන්නා. විත් මඩ වී තැනක
හමු වුණොත් දන්වන්න මැටි ගෙදර අපේ ඉරි අම්මා මැටි ගෙදර අපේ අලු පාට හැන්දෑව මගේ ජීවිතේ මතක කියන්නේ හරි අපුරු සිදුවේ. මතක කියනේවා මම පටන් ගන්නකොටත් කිව්වා ගීත 10කට සීමා කරනවා කියන්නේ මට නෙවෙයි මං හිතන්නේ ගොඩක් දෙනෙක්ට කරන්න අමාරු වැඩක්. කරන්න බැරි වැඩක්. ඒත් මම කොහොම හරි අභියෝගය බාර අරගෙන මේ වැඩසටහනට අද මං හිතන්නේ හොඳ මතක ටිකක් එකතු කරලා ඔයාලගේ රසාස්වාදය තවත් වැඩි කරන්න මේ වැඩසටහන තවත් හොඳ දෙයක් බවට මං හිතන්නේ පත් වෙන්නේ නැති. ඒක තීරණය ඔබට බාරයි. ඉතින් මෙතෙක් වෙලා මගේ මතකත් එක්ක තව එක මතකයක් රැඳිලා තියෙනවා. මේ මතකයට කලින් මෙතෙක් වෙලා මේ මතක ගැන කතා කර මම දේශෝදාර ලියනගේ ඉදිරියේදීත් මගේ වැඩ කටයුතු කිහිපයක් තියෙනවා කරන්න. ඒවත් එක්ක කාර්යබහුල වෙලා ඉන්න ගමන්ම මේකට ආරාධනාව ලැබුණු ගමන් අලුපාට හැන්දෑවත් එක්ක සම්බන්ධ වුණා. අලුපාට හැන්දෑව කියන්නේ ඇත්තටම වර්තමාන සමාජයට ඔබින ගොඩක් වැදගත් වැඩක්. රේඩියෝ channel එකකින් තමයි මුලින්ම අපිට හොඳ ගීත මේ වගේ වැඩසටහන් ගොඩක් දේවල් අහන්න ලැබුණේ. ඊළඟට අපි ටීවී එකකට වර්තමානයේ ටික ටික බර වෙලා රූපවාහිනිය කෙනකට ආව. රූපවාහිනියේදී සිහිනයේ කිරෑ මාත්‍රා ඔය වගේ වැඩසටහන් ටිකක් ආවා. ඒකත් එක්කම දැන් වැඩිපුරම මම හිතන්නේ ගොඩක් අය භාවිතා කරන්නේ YouTube එක. YouTube එකේ අඩුවකට තිවිච්ච මම හිතන්නේ ලොකු අඩුවක් ප්‍රූපතනක් තමයි අලුපාට හැන්දෑව කියන්නේ. ඉතින් මේ අලුපාට හැන්දෑව කියන්නේ තියෙන මතකයන් එක්ක බැඳිච්ච අපේ පරණ මතක මතක් කරලා වර්තමානයේ ඒ මතකත් එක්ක අතීත මතක වර්තමානට ගෙනලා වර්තමානයේ ජීවත් කරන තත්ත්වයට වර්තමානයේ අතීතය හා සංසන්දනය කරලා අනාගතයත් සාර්ථක කරගන්න. අපි ඒ අතීතය ගැන දැකලා අතීතයත් එක්ක කතා බහ කරලා ඒ හැමතැනම හැමදේම එක්කාසු කරන තැනක් තමයි අලුපාට හැන්දෑව. ඉතින් මේ අලුපාට හැන්දෑවට තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අවසාන මතකයට මෙහෙම මම යන්න. අලුපාට හැන්දෑව මේ මතකය මම අන්තිමට තියාගත්තේ මට මේක මුලට කිව්වා නම් අන්තිමට මතකයක් විදිහට මතකයක් මට කියන්න බැරි වෙනවා. එතනින් පස්සේ මාව ගොළු වෙන්න පුළුවන්. මේක මාව ගොළු කරන මතකයක්. මාව විතරක් නෙවෙයි මං හිතන්නේ අපේ සහෝදර 4 දෙනාම, ඒ කියන්නේ මා ඇතුළු 5 දෙනාම ගොළු කරන මතකයක්. මගේ අම්මා, අපේ අම්මා අපිව දාලා ගියපු දවස. ඒ මතකය මට තාමත් අමතක කරන්න බෑ. හැබැයි ඒ මතකයත් එක්ක හැමදාම එකතන ඉන්නේ නැතුව අපි තාමත් ඒ අම්මා අපිට දීලා ගියපු හුස්ම අරගෙන තාමත් අපි අම්මත් එක්ක ජීවත් වෙනවා. අම්මා අපිව දාලා ගොඩක් දුර ගියා තමයි. හැබැයි තාමත් මට රන් දැනෙන්නේ අම්මා අපිත් එක්ක ඉන්නවා කියලා. මට තාම ඇයි ගියා කියලා කොහෙවත් මට සඳහන් කරන්න අමාරුයි. රත්නශ්‍රී සර් කියනවා වගේ ලස්සනම අහස සහ මතක සිතුවිලි කියන පොතේ අන්තිමටම කවිය කියනවා වගේ පොසොන් මාසයේ බුක්ල පක්ෂයේ තුදුස්වක් සඳේ මුදුනින් තුරුපස් අගින් බේරී ගලන්නේ අම්මාගේ ආදරේ මේලෝ සුන්දරම අහස ඇත්තේ ගමට ඉහළිනි අම්මා නිදින තැන එගේ සොහොනට උළුනි මගෙනුත් කෙනෙක් ඇහුවොත් ඔයා දකින ලස්සනම තැන කොහෙද කියලා මටත් දැන් කියන්න තියෙන්නේ ඒකමයි මමත් දකින්නේ අම්මා නිදන අහසට උඩින් තියෙන තැන අහස තමයි මන් දකින ලස්සනම තැන ලස්සනම අහස තියෙන එතන ලස්සනම තැන එතන දවසක්
පැල නැතිගේනේ අකාල මහවැහි වැස්සා තුරුලේ හංගාගෙනමා ඔබ දෙමුණා අම්මේ පායනතුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ නුවර වීදියට කරගෙන නින්දා වැහි වැගිරුණදා බිරිඳකගේ සෙනෙහි ගියා යෝධ ඇලේ නැම්මේ ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ කොළඹ අහස කළු කරගෙන මුදුහුළඟ අඬලන කොට ඔටුන්න බිමදාදුවගෙන එන්නද එක පිම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අලු පාට හැන්දෑව හීනයක් වගේ වුණු ගීතයක මතක පාට අතුරන්න අලු පාට හැන්දෑව